සී සද්ධර්ම රත්නේ ශ්‍රවණය කරලා පුතු නිවන් සාක්ෂාත් කරගෙන අනන්ත සංසාර දුක් කෙලවර කරගන්න සතර පහ දුකෙන් සදාටම අත මිදෙන්න හේතු වාසනා උදා කරගනිමින් මේ උත්තරීතර වන්නා වූ අති දුර්ලභ සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබා ගන්න බලාපොරොත්තු වෙනුයි. අද වෙනකොටත් ඒ වගේ මේ කාල සීමාව පමණ නෙමෙයි මුල පටන්ම මේ ආර්ය මාර්ගයේ පූර්ණය කරගන්න මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙන මේ කටයුතු සිදු කරන්නේ. අද දවසේ මේ පේවා සමාදන් වෙලා ඒ වගේම දායක කාර්යකාදී පින්වත් පිරිස අපපස්ථාන කිරීම ආදී උදව් උපකාර කරමින් මේ සෑම දිනා එක්සත්ව එක්තිස්ක බලාපොරොත්තු වන්නේ අන්නේ උත්තරීතර වන්නා වූ සාසන මාර්ගයේ පූර්ණය කර ගැනීමටයි. ඒසා මෙන්න අවස්ථාවකදී අවුරුදු ගණනාවක පසුව ලැබුණු උතුම් අවස්ථාවකි ඉහළම ප්‍රයෝජනයක් ලබා දෙන බලාපොරොත්තු ඇතුවයි අදත් මේ සූර ධර්ම දේශනාවක් මේ පින්වත් පිරිසට සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ. ඒ වගේම මෙතෙක් කරපින්නා වූ ධර්ම දේශනාවෙන්ම අප ස්වාමීන් වහන්සේලා ඒවා හදාarලා දැනුම ඇති කරගෙන කරන්නා වූ දියුණු දේශනාවලින් මේ පින්වත් පිරිසට ඒ උත්තරීතර වන්නා වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණය කරගන්න හේතු වාසනා ලැබිලා තියෙනවා. තවදුරටත් ජගමු නැති අය ඉන්න පුළුවන් බොහෝ කොටමද ඒ වගේම අහලා තියෙනවා දැකලා නැහැ වෙන පුඩා ගන්න ඕනේ කියන අවස්ථාවක් තිබුණා. ඒවා ඒකාන්තයෙන් උත්තරින් ඉඳන් සිද්ධ කරගත්තා තරුවක් නැතුව සිද්ධ වෙනවා. නිසා කීටි තේරුම් ගන්න ඕනේ දවස තුල උතුම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණය කරගන්න කාගෙන්වත් ඇහුවේ නැතුවට මොකද ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපි වචන වලින් අහලා තියෙනවා. ඒ වගේම වචන වලින් කොච්චර අහලා තිබුණත් කිටි අදහසක් දරාගෙන තිබුණත් කෙනෙක්ගෙන් ඒක සැක නැතුවම තේරුම් ගන්න පුළුවන් වුණාද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. කෙනෙක්ගෙන් අහන්න නැතුව ආර්ය අෂ්ටාංග මාර්ගය තෝරගන්න හැකියාව ලැබුණා කියලා කියන්නේ හේතු වාසනා ඇති අයට දසර ඥානෙ පහළ වෙනවා. එන්නම් දහම් ඇස පහළ වෙනවා. සෝතාපන්න තත්ත්වයට හෝ මාර්ග අනුගාමිකත්වයටපත් වෙනවා. මෙන්න මේ හේතු වාසනාව ලැබුව කෙරේ කවදාවත් සතර පාගත වෙන්නේ නැහැ. සතර පායෙන් නිදහස්. ඒ කියන උත්තරීතර අවස්ථාව උදා කරගන්න සැකලතුව ලබා ගත යුතු ක්‍රමවේදය සම්මා සම්බුද්ධ වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුලින් මනාව පළමුවම පැහැදිලි කර වදාළා. අන්නේ කාරණේ ටිකක් තේරුම් අරගෙන චතුරාර්ය සත්‍යයක් විග්‍රහ කරලා ගන්නකොට මෙන්න මේ අවස්ථාව ඉතාම වැදගත් වෙනවා. මේ ධර්මයේ සාරාංශය හදවත හා සමානයි. චතුරාර්ය සත්‍ය පිළිබඳව විග්‍රහ කරලා තේරුම් ගන්න හැකියාව ලැබුණා නම් දර්ශන ඥානෙ පහළ වෙනවා. සූත්‍ර බොහෝ කාලයක් ඉගෙන ගන්න කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම මල් පහ පූජා කිරීම ඒවා ඉතාම හොඳයි. ඒ ටික විතරක් කරලා මදි. ඒවෙන් සමාධිගත කරගන්න පුළුවන්. එහෙම සමාධිගත කරගත්ත චිත්ත ප්‍රබෝධයෙන් යුක්තව පහළ සිතකින් යුක්ත වෙලා මේ ධර්ම ශ්‍රවණය කරනකොට තමයි මේ හේතු වාසනාව පහළ වෙන්නේ. ධර්ම ඥානෙ පහළ කරගන්න හේතු වාසනාව ලැබෙන්නේ. අන්නේ උත්තරීතර අවස්ථාව තමයි ලබා ගන්න මේ පින්නත් පිට දැන් සැදී පැහැදී සිටින්නේ කියලා තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන අප අද මේ කරගන්නා වූ ධර්ම ශ්‍රවණය දිව්‍ය බ්‍රහ්මාදී දැන් පටන් සම්‍යක් දෘෂ්ටිය සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ශ්‍රවණය කරත්වා. ඒ වගේම මේ සම්‍යක් දෘෂ්ටිය දෙව් දේවතාවුන් වහන්සේලා තිබින් අනුමෝදන් වෙත්වා. ආල්ස වර්ණයේ හැබේ බලයේ ප්‍රතිභා ඥානය කියන කාරණා පූර්ණ කරගනිමින් ඒ වගේම මේ අයගේ ආශිර්වාදයේ මේ සියලු පින්වත් පිරිසට අප හැමදේලාටම ලැබිලා බාහිර විස බලවේග විද්‍යා දෘෂ්ටි බලවේගයන්ගේ ඇතිවෙනා වූ උපද්‍රව දුරු වෙලා සකවල ආශිර්වාද සැලසීවා සාසන මාර්ගයේ පූර්ණ්‍ය කරගනිමින් සුගතිය ජීවන උදා කරගන්න හේතු වාසනා උදා වේවා කියලා අධිෂ්ඨාන කරගෙන බලමු සාදුකාරය. සාදු සාදු. සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාළන ආකාරයෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ආශ්‍රය කරගෙන මූලික කරගෙන ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඉතා කෙටි විස්තරයක් මොදල අර්ථවත් තේරුම් ගන්න පුළුවන් විදිහට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තේරුම් ගන්න ඕනේ සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයෙන් ඉදම් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ
උබ්බේ අනුසුතේතු ධම්මේතු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි සංකෝ පරිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤේ යන්ති මේ භික්ඛවේ උබ්බේ අනුසුතේතු ධම්මේතු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි සංකෝ පරිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤා තන්ති මේ භික්ඛවේ උබ්බේ අනුසුතේතු ධම්මේතු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි මේ ආකාරයෙන් දුක පිරිසිඳ දැනගත යුතුයි මේ දුකයි කියලා දැනගන්න ඕනේ මේ දුක පිරිසිඳ දැනගත යුතුයි කියලා තේරුම් ගන්න ඕනේ ඒ වගේම දුක පිරිසිඳ දැනගත්තා කියලා ඥානයෙන් ප්‍රඥාවෙන් තීරණයට බහින්න ඕනේ මෙන්න මේ කාරණා ටික දුක පිළිබඳව කාරණා තුනක් ඊපරිවර්තන කියලා කිව්වේ අවස්ථා තුනක් දුක පිළිබඳව ද්වාදසාකාර විත්ති පරිවර්තන ද්වාදසාකාර කියලා පෙන්වන ආකාර 12ක් වෙන්නේ දුක පිළිබඳව ඒබඳු කාරණා තුනයි දුක සමුදය පිළිබඳව දුකට හේතු වෙන කාරණේ පිළිබඳව එහෙම කාරණා තුනක් තියෙනවා දුකට හේතුව තෘෂ්ණාව කියලා හොඳින් පෙන්නලා තියෙනවා මොකද පෙන්නලා තියෙන්නේ මේ තණ්හා පිළිබඳව පෙන්වන ආකාරය ඉතින් දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ උබ්බේ අනුසුතේතු ධම්මේ චක්ඛු උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ආදී වශයෙන් ඒ ටිකත් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ හොඳින් විග්‍රහ කරලා තියෙනවා මේ දුක්ඛ සමුදාය සත්‍යය කියලා දකින්න එත පහළ වුණා ඥානෙ පහළ වුණා ප්‍රඥා පහළ වුණා විද්‍යා පහළ වුණා ආලෝකේ පහළ වුණා ඒ වගේම මේ දුක්ඛ සමුදාය සත්‍යය පහකල යුතුයි කියලා. ඊළඟ දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බති මේ භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බති මේ භික්ඛවේ බුබ්බේ අනුත්තේ ධම්මේ චක්කුං උදපාදි ඥානං උදපාදි ආදී වශයෙන් මෙතේ පාළියෙන් විග්‍රහ කරලා තියෙනවා. දුක පිළිහිඳ දැනගත යුතුයි. දුක්ඛ සමුදය දුරු කළ යුතුයි. පහකල යුතුයි. ඒ වගේම දුක්ඛ සමුදය කියලා දැනගන්නවා දුක්ඛ සමුදය පහ කළ යුතුයි කියලා දැනගන්නවා පහ කළා කියලා දැනගන්නවා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා මේ පූර්ණ කරගත්තාම වැටෙන ආකාරය ඒ වගේ දුක්ඛ නිරෝධාරි සත්‍ය ගැනත් ඒ වගේ පිළිලා තියෙනවා ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ උබ්බේ අනුසුතේ ධම්මෙන් චක්ඛු උදපාදි ඥානං උදපාදි ආදී වශයෙන් පාළියේ විග්‍රහ කරනවා මේ දුක්ඛ නිරෝධාරි සත්‍යය කියලා දකින ඇස පහළ වුණා ඥානෙ පහළ වුණා ප්‍රඥා පහළ වුණා විද්‍යාව පහළ වුණා ආලෝකේ පහළ වුණා ඒ වගේ දුක්ඛ නිරෝධයේ සත්‍චිකාතබ්බන්ති එන්න ප්‍රත්‍යක්ෂ කළ යුතුයි කියලා දකින ඇස පහළ වුණා ඥානෙ පහළ වුණා ප්‍රඥා පහළ වුණා විද්‍යාව පහළ වුණා ආලෝකේ පහළ වුණා ඒ වගේ දුක්ඛ සමුදය ඒ වගේම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කළා කියලා ඇස පහළ වුණා ඥානෙ පහළ වුණා ප්‍රඥා පහළ වුණා විද්‍යාව පහළ වුණා ආලෝකේ පහළ වුණා මෙන්න මේ කාරණා තුන පිළිවෙල පහළනා වාගෙම ඊළඟට පෙන්නනවා ඉදන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුමුක්තේ ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයි කියලා දකින්න ඇස පහළ වුණා ඥානෙ පහළ වුණා ප්‍රඥා පහළ වුණා විද්‍යාව පහළ වුණා ආලෝකේ පහළ වුණා මෙන්න මේ ආකාරයෙන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව දර්ශන ඥානෙ පහළ වුණ ආකාරය ඒ වගේම සංකෝ පරිදන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආදී සත්‍යං භාවී තබ්බන්ති මේ භික්ඛවේ උබ්බේ අනුසුතේ ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කිය මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආදී සත්‍යය භාවනා කළ යුතුයි එනම් වැඩි යුතුයි කියලා ඇස පහළ වුණා ඥානෙ පහළ වුණා ප්‍රඥා පහළ වුණා විද්‍යාව පහළ වුණා ආලෝකේ පහළ වුණා පූර්ණ කරගත්තාට පස්සේ දැක්කේ මොකද්ද සංකෝ පරිතං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යං භාවි සත්‍ති මේ භික්ඛවේ පුබ්බේ අනුරුත්තේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය භාවිතා කළා එන්න භාවනා කළා වැඩුවා පූර්ණ කළා කියලා එත පහළ වුණා ඥානෙ පහළ වුණා ප්‍රඥා පහළ වුණා විද්‍යා පහළ වුණා ආලෝකේ පහළ වුණා මෙන්න මේකට කියනවා ත්‍රිපරිවට්ඨෝ ද්වාදසාකාරෝ යථා භූත ඥාන දර්ශනය දුක කියලා දැනගන්නවා මේ දුකයි කියලා
පිරිසිඳ දැනගන්න. ප්‍රියභාවයේ සිතලා දැනගන්න ඕනේ. ලෝකයේ ප්‍රියභාවයේ මధుරභාවයේ ලෝකයේ ගැන හිතන තාක්කල් දෘෂ්ටිගත වෙන තාක්කල් අපිට පුළුවන් කමක් නැහැ ඒ ලෝකේ දුකයි කියලා දකින්න. සැපයි කියලාම පේනවා. ආස්වාදයේ සැපයි කියලා වැටහෙනවා. ඒක ස්වභාවය. එන සැපයි කියලා වැටහෙන්නේ කොහොමද අපි දුකයි කියලා වටහා ගන්න. අන්න ඒක දකින්න ඕනේ. කන්නන් මෙන් විස අබපල තිස්සේ මන්සන් තොස් කර ඉව පල තෙස්සේ. දැන් ඊතර මොකද වැදගත් දෙයක් තියෙන මේ උපමාව. මේ අබයක් තියෙනවා. මොකද ඉදීලා. ඒක හරි රසයි කන්න කැමති. හැබැයි ඇතුළේ විස ගවලා තියෙනවා. විස පොපු අබයක් තියෙනවා නම් විස දැනෙන්නේ නැත්නම් කනකොට. අපිට කියන්න පුළුවන් මේ අබේ කාපුවාම දුකයි කියලා. ඒ අබේ කනකොට රා දැනෙනකොට මේක දුකයි කියවන තේරෙනවා. තේරෙන්නේ නැහැ. රස දුක දැහුවොත් රස සැපයි. අපිට අදහසක් එනවා එහෙම. මනවල රසයක් ආපුවාම දුකයි කියලා අපි එහෙම කියන්නේ නැහැ. ඒක හරි රසයිනේ, සුවයිනේ, පිය ස්වභාවයෙන් මන ස්වභාවයෙන් යුක්තයි. යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත නිවිතමාන නිවිතති. ලෝකේ යම් පිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද මේ තෘෂ්ණාව එහි උපදිනවා එහි පවතිනවා. එන තෘෂ්ණාව උපදින්නේ පවතින ලෝකේ පිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා අන්නේ තුලයි. මේ ලෝකයේ තිබෙන පිය ස්වභාවය මధుර ස්වභාවය කාටවත් නැති කරන්න බෑ කියලා පෙන්නනවා. ඒක ලෝකයේ ස්වභාවය. ඊට මොකද්ද සිද්ධ වෙන්නේ? සත්වයාගේ තිබෙනා වූ නැත්නම් පුරුෂයාගේ තිබෙනා වූ සංකල්පිත රාගයක් ඇද්ද? ඒ කාමය. කාමය කියන්නේ ඒ රසය පිළිබඳ සංකල්පිත රාගයක් ඇති කරගන්න. මේ රසය කොච්චර හොඳද? මතු දුක් විඳින්න තියෙන කොච්චර හොඳද? මේක අත්දැකලා බෑ. මේක දිගින් දිගට ගෙනියන්න ඕනේ. මේ රසාස්වාදය හරි වැදගත්. මෙන්න මේ සංකල්පිත අදහසක් ඇති වෙයි. මෙන්න මේකට කියනවා රසකාම. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන මේ හයටම ඔන්න ඔය අදහසින් ඉන්න ඕනේ. ඒතරයි කාම වෙන්නේ. පංචකාම වෙන්නේ ඇසකල දිවනාසය ශරීරයේ කියන ඉන්ද්‍රිය පහට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේවා ආස්වාද ජනකාන්තමින් එනකොට ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවයෙන් එනකොට ඒක රසාස්වාද වශයෙන් දැනෙනවා. මෙන්න මේ දැනීම කාටවත් තියෙනවා. ඒ දැනෙනකොට ඒක ප්‍රියමනාපයක් ඇති වෙනවා. ඒ ප්‍රියමනාපයේ සංකල්පිත රාගයෙන් ගත්තොත් ඒක පංචකාම බවට පත් වෙනවා. එන්න පංච ආස්වාද විතරයි. පංච ආස්වාදයේ කාටවත් දැනෙනවා. පංචකාමයේ කියන්නේ ඒ පිළිබඳ ඇති වෙන සංකල්පිත රාගය. සංකල්පිත රාගය කියන වචෙන් තමයි විග්‍රහ කළේ. මේම ආස්වාද විඳගෙන ඉඳන් කොච්චර හොඳද? මේ ආස්වාදය හරි වැදගත් නේ. ඒක දැනක් දෙනවා ලකුණු දෙන්න. ඊළඟ එක පවත්වාගෙන යන්න බලන්න. උපාදාන කරනවා. ඒක දැඩිව බැඳෙනවා. අන්නේ தත්ත්වයට ගත්තාම තමයි සංකල්පිත රාගයක් කිව්වත් පංච කාමයක් බවට පත් වෙන්නේ. ඒක අග්‍ර කරගත්තාම කාම රාගයක් බවට පත් වෙනවා. මෙන්න මේ අග්‍ර කරගෙන ඉන්න තාක්කල් කාම ලෝකෙ මිදෙන්න බෑ. කාම උපාදානයක් හටගන්නවා. ඒක උපාදාන ප්‍රත්‍යයෙන් භවයක් හට ගන්නවා, භවයෙන් ජාතියක් හට ගන්නවා, ජාතියෙන් පස්සේ කාම ජාති. කාම ලෝකයේ උප්පත්තිය ඉක්මවන්න බැරුව යනවා. එකපාරේ ඉක්මවන්න බෑ. අනාගාමී ඵලයේ අරිහත්ත්වයටපත් වුණ කෙනාටයි කාම භවයේ ඉක්මවන්න පුළුවන්. අනික අය කාම භවයේ හිටියත් සෝතාපන්න සකෘදාගාමී දෙගොල්ලෝ කාම භවයේ ඉන්නවා. හැබැයි සතර අපාගත වෙන්නේ හේතු නැහැ. ඒ හේතු සෝතාපන්න මාර්ගයේ දිනකොටමත් අත්හැරලා ඉවරයි. ඊට පළමුවම කරගන්න ඕනේ අන්න ඒ ටික. එකපාරම ලොකුවත් අල්ලගන්න යන්නේ නැතුව. පටන් ගන්න තැන මුලින්ම තේරුම් ගන්න පුළුවන් තැන ඉඳන් පටන් ගන්න. එකපාර රාතන් වහන්සේගේ ස්වභාවය හිතට අරගෙන අනේ අපි කවදා මේ මාර්ගය පූර්ණ කරගන්නද කියලා ගත්තොත් ඉතින්දී අදායි වෙන්නේ. ඊට එතෙන්ට හිත තියන්නේ නැහැ එකපාර. අනේ කවදා හරි සතර පායෙන් නිදහස් වෙන්නේ කොහොමද? සෝතාපන්න වෙන්නේ කොහොමද? අනේ එතෙන්ට හිත තියාගන්න ඉස්සෙල්ලා. සෝතාපන්න වෙච්ච කෙනා සකෘදාගාමීට කටයුතු කරගන්න ඊට පස්සේ. ඒක පද වශයෙන් ගන්න අවශ්‍ය නැහැ. යම් කිසි ධර්ම අවබෝධයක් ලැබුණා නම් ලැබුණු අවබෝධයේ තුලට පිවිසෙන්නේ කොහොමද? ඒ තුලට ගැඹුරු ප්‍රතිඵලයක් ලබන්නේ කොහොමද කියලා අදහස ගන්න එකයි තියෙන්නේ. ඒව අනුකූලව යනකොට දැනුමක් නැතුව මාර්ගයේ සුසුවන්තමින් පූර්ණ විලා අනාගාමී වූ අරිහත්ත්වයටපත් වීම අවසානයේ සිද්ධ වෙනවා. ඒකයි ශ්‍රමී.
එහෙනම් දුක පිළිසිඳ දැනගන්නවා කියලා කියන්නේ ඔන්නේ පිරියභාවය. ප්‍රියමත්ව ස්වභාවයේ සිටින්න. දැන් සිටින හැටි බලන්න. අපපලය හරි තිසි මිහිරි. විසපෝලා තියෙන බව දැනගත්තොත් අපි එකක් දැනගන්නවා. මිහිරි බව ඇත්ත. කෑවොත් රහ බවත් ඇත්ත. හැබැයි කෑවොත් වෙන්නේ මොකද? මේකේ විපාකයේ වශයෙන් මේකේ තියෙන විස වදින. විස වැදුනොත් වෙන්නේ මහා විනාශය. එක්ක ජීවිතේ මරණය හෝ මරණය සමාන දුකකට රෝගාබාධයකට පත් වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒක දැනගත්තාම හිතනවා. එහෙනම් අපි සැපයි කියලා ගන්නේ මර උගුලක්. මේ ආස්වාදයේ මර උගුල. අන්න එහෙම දකින්න පටන් ගන්නවා. ආස්වාදයේ මර උගුලක් කියලා දකින්න පටන් ගත්තට පස්සේ ඒ පිළිවෙත දින බලාපොරොත්තු ක්‍රමක්‍රමයෙන් අත්හැරින්න පටන් ගන්නවා. කොච්චර ප්‍රියමනාප වශයෙන් පෙනී සිටියත් මර උගුල කියන්නේ විනාශයක්. ඒකෙන් මිදෙන්න ඕන කියලා අදහසක් එනවා. මෙන්න මෙහෙම තමයි සැපේ දුක දකින්න ක්‍රමය. සැපේ දුක දකින්නවා කියන්නේ සැප දුකයි කියවල හරියන්නේ නැහැ. ඒක එහෙම විලා හරියන්නේ නැහැ. අපි කියනවා කක්ක ගැටයි ගඳයි කිව්වට හරියන්නේ නැහැ. ඒක සුවඳයි කියලා හරියන්නේ නැහැ. ඒකේ ස්වභාවය එහෙම වැටහෙනවා. එන ප්‍රඥාවෙන් දකින්න ඕන. ඒව මේ දේශං යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තප්ප. මේක මේ ආකාරයකට යථා භූත ඥානෙ සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න කියලා ඉපෙන්නන්නේ. සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න එක. වේදනා චෛතසිකයේ දැනෙන සැප දුක් උපේක්ෂා තව එකක්. ප්‍රඥා චෛතසිකයේ දකින්න යථාර්ථය තව එකක්. මොනින් මේව තේරුම් ගන්න ඕනේ. දැන් මෙන්න මේක තමයි ඔය දුක පිළිසිඳ දැනගන්නවා කියන එක සිද්ධ වෙන්නේ. අපි නිකම්ම කිව්වට හරියන්නේ නැහැ. සැප දුකයි කියලා කිව්වට කවදාවත් යථාර්ථය අවබෝධ වෙන්නේ නැහැ. සැප කියන එක සැප වශයෙන් වැටහෙනවා. හැබැයි ඒවා ගිනිගුලි, විසගුලි. ඒවා නිසා මහා විනාශයට සිද්ධ වෙනවා. පත් වෙන්න සිද්ධ වෙනවා. සතර අපා ගත වෙන්න සිද්ධ වෙනවා. මේ දුක් කරදර වලට වාදින වෙන්න සිද්ධ වෙනවා. අතුරු කාලවල හිංගි හිංසාවට උදුරු වෙන්න සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් අප්‍රමාණ දුක් කරදරාවකට මූණ දෙන්න සිද්ධ වෙනවා කියලා. මෙන්න මේව දකින්නකොට අර සැපයි කියන ස්වභාවයේ කියන හිත නැති වෙලා යන්න පටන් ගන්නවා. ඒකෙන් මිදෙන්න පටන් ගන්නවා. අන්න ඒක සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න කිව්වේ අන්න ඒකයි. එහෙමයි දකින්නේ. අපි ඕක දකින්න නැතුව අනේ මේ ඔක්කොම දුකයිනේ කිය කොච්චර හිටියත් යථාභූතය ලැබෙන්නේ නැහැ. මෙන්න මේකයි කාරණේ. තමන්ගේ හිතට හොරේ නිවන් දකින්න බෑ. මේවා දුකයි කියනවා මම කොච්චර දුකයි කිව්වත් ඒක සුවයි. මීපැන් දිත්තයි කියවල හරියන්නේ නැහැ. මීපැන් රසයි. අන්න ඒ හැඟීමක් එනවා. ඒකෝර යථාභූතය ලබන්න බැරුව යනවා. මීපැණි රසයි. මීපැණි වල විස දාලා තිබුණොත් එහෙම රස මීපැණි කෑවොත් මරණය සමාන දුකයි. අන්න කාර්ය හරියටමයි. එන කන්නන් මෙන් විස අබපල දිස්සේ මන්සන්තොස්තර කිමපල දිස්සේ. දැන් ඒ මරුවා පසුපස්සේ ඉන් පින්මය කටයුතුනා දස්සේක පින් වලට සම්බන්ධ කරලා ඒ කවියේ කියා තියෙනවා. ඉතල පුණ්‍යතාවයෙන් තමයි පටන් ගන්න. ඒ පටන්ගෙන සුද්ධ කරගෙන එනකොට තමයි චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මඟ පෑදෙන්නේ. ප්‍රඥාවට හේතු වාසනාවේ පසුතලයේ හැදෙන්නේ. දැන් පින් කරගත්තත් ප්‍රශ්නයක් නෙමෙයි. පිනෙන් ආරම්භ කරලා ඒ ක්‍රමයට සකස් කරගන්න පුරුදු වෙන්න ඕනේ. දස අකුසල් දුරු කරගෙන දස කුසල් වලමින් දස පුණ්‍ය ක්‍රියා සිද්ධ කරමින් පසුතලයේ හදා ගන්න. අන්නේ පසුතලයේ නුරු ඉඳගෙන මේ දහම අහනකොට ධර්මාභෝධය ලැබෙන්න හේතු වෙනවා. ඊළඟ දැන් අපි දෙක කාරණයක් තිබුණා. දුක පිළිසිඳ දැනගන්න ඕනේ. දුක පිළිසිඳ දැනගත්තා කියලා දකින්නේ අරිහත්ත්වයට පත්‍ය දවසටයි පූර්ණ වශයෙන්. ඒතරයි යම් මට්ටමක ප්‍රත්‍යවේක්ෂා ඥාන තියෙනවා මට මේ දුක පිළිබඳව. මේවා භයානකයි කියලා පිළිබඳව දකින්න දුක්ඛම් බයක් තියෙනවා. බයත් දුක දකින්න කියලා පෙන්නනවා. දුක්ඛාර්ථය නෙමෙයි. දුක දකින්නේ බයයි. අන්න ඒකයි වැදගත්ම දේ. දුක්ඛාර්ථයෙන් දකින්න ගියොත් එහෙම දුක දකින්න බැරුව යනවා. දුක්ඛම් බයක් තියෙන කිව්වේ බයත් දකින්න කොහොමද? විසපෝපු අපකලියක් තියෙනවනේ. මේක කෑවොත් මහා භයානකයි කියලා දකින්න. එතකොටයි කන්නේ. මේක කෑවොත් තිත්තයි කියලා දැනගත්තට කවදාවත් එකකින් මිදෙන්න පුළුවන් කමක් නැහැ. මොකද තිත්ත නැති නිසා. අන්‍ය ලෝකේ ප්‍රිය ස්වභාව මధుර ස්වභාව අප්‍රිය නැහැ ලෝකයට. ඒවා ප්‍රියයි. ඒවා අප්‍රියයි කිව්වට යථාර්ථය දකින්නේ නැහැ හැවටෙන්නේ. ඒකයි උඹදිනුට ධර්මාභෝධය ලබන්න බාධාවක් වෙලා තියෙන්නේ. ඇත්ත වහලා වෙන එකක් හිතන්න යනවා. ඇත්ත ඇති ආකාරයෙන් දකින්න නැතුව. ඒකයි වෙනස.
මේ හොඳින් තේරුම් ගන්න සැප සැපයි හැටියට පේනවා. ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය නැත්නම් මේ ලෝක ආස්වාද ජනක වස්තු වල සත්‍යය ලෝකේ දැරිසරන්නේ නැහැ. මේ සතර ගමන හැදෙන්නේ නැහැ කියලා. මේකේ භයානක දුකක් හැගෙවිලා තියෙනවා. අන්න ඒක දැක්කලාටයි සත්‍යය මිදෙන්නේ. ඒක දැක්කේ නැත්නම් සත්‍යය මේකෙන් මිදෙන්නේ නැහැ. දැන් කොච්චර ලස්සනට පිළිලා තියෙනවද මේ තාත්තේ. දැන් මේක මේ අර බොඩිය කවටනවා වගේ පීයක් එහෙම ගත්තා ජීවිතේ ඔගේ කක්ක අල්ලන්න එපා කියපුවාම දාලා නිකන් ඉන්නවා හැවටි. ඒ හැවටිලා දකින්න නිවන් දැකීමක් නැහැ. හැවටු ඔක්කොම අයින් කරපුවාම නිවන් හම්බුයි. ප්‍රඥාව. ප්‍රඥාවෙන් නිවන් දකින්න හැටි ඔක්කොම තේරුම් ගන්න ඕනේ. එතකොට තේරුම් ගන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. අපි ඔක්කොම තේරුම් ගත්තා. දුක පිළිසිඳ දැනගන්නවා, සමුදය දුරු කරනවා, නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා. ඔය කාරණා ඔක්කොම සිද්ධ වෙනවා එක දෙයක. මොකද්ද කරන්න තියෙන්නේ? මේ තුනම සිද්ධ වෙන්න මාර්ගය වඩන්න. භාවයේ තප්පන්න. මේ මාර්ගය කියලා මාර්ගය තේරුම් ගන්න තු වඩන්නේ කොහොමද? මාර්ගය තේරුම් ගත්තේ නැත්නම් මාර්ගය වඩන්න බැහැ. මාර්ගය තේරුම් ගන්න නම් මාර්ගය දැකලා තියෙන්න. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම දෙයක්. එක්තරා මිනිසියකින් අහනවා. මන්දේ නිකන්ට ජීවිතයෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ එක මිනිසියෙක් ලොකු ඉනිමගක් බඳිනවා. පින්නත මොකටද ඔය ඉනිමග බඳින්නේ කියලා අහනවා. සත්මහල් ප්‍රාසාදයක් තියෙනවා ඒකට නගින්න. අටමහල් කියමු. අටමහල් ප්‍රාසාදයක් තියෙනවා ඒකට නගින්න. කොහෙද තියෙන්නේ? ඒක නම් දන්නේ. කොච්චර උසද? ඒක දන්නේ නැහැ. ඊළඟ ඉනිමග බඳින්නේ. ඒකට නගින්න. දැන් මෙහෙම කියනවා නම් යම් කිසි බුද්ධලියෙක් මේ බුද්ධිලාගේ වචනේ මෝරේ ගන්න නැත්නම් ප්‍රඥාවන්ත වචනේ යද කියලා අහනවා. මොන ප්‍රඥාවක්ද තියෙන්නේ? සත්මහල් ප්‍රාසාදයේ ජීර්තිය දන්නේ නැහැ. ඒක කොච්චර උසද දන්නේ නැහැ. උඩ මාර්ගට ළඟින්ද ඉනිමග බඳිනවා පල්ලේ ඉඳගෙන මිනිහේ. අනිත් වගේ මෝඩ වැඩක් කියනවා මේ යථාර්ථය දකින්න නැතුව නිවන් දකින්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට පැහැදිලි කරලා තියෙනවා මේ සිද්ධිය පිළිබඳව. නිගණ්ඨයෙක් කියනවා නිගණ්ඨයෙනි මම නම් එහෙම නෙමෙයි මගේ ශ්‍රාවකෙට කියා දීලා තියෙන්නේ. ඒ ප්‍රාසාදයේ පෙන්නලා තියෙනවා. ඒකේ උඩමාර්ග දිගපල්ල පෙන්නලා තියෙනවා. ඒක නගින්න මම හදන හැටි පෙන්නලා තියෙනවා. ඊයා එහෙම කරගන්න. ඒක හරියන්නේ නැහැ. ඒක පිළිසරණ සාහිත්‍යයි. ඒක ඥානවන්තයි. ප්‍රඥා ගෝචරයි. අද බුදුරජාණන් වහන්සේ මෙච්චර පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේ නිවන් මාර්ගය. හැවටිලා යන එකක් නෙමෙයි. එහෙනම් මෙන්න මේ සඳහා තමයි කිව්වේ සංකෝ පරිදන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යං කියලා බෙන්නුවේ. ඉදංකෝ පන වික්කවේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යං. මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද? සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. ඉදංකෝ පන වික්කවේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යං කියලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අරියටගේ මඟ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ආර්ය සත්‍යය කියලා මාතෘකා පාළිය ඔහොම දේශනා කරා. දැන් මේකට කියන්නේ මාතෘකා පාළිය. මාතෘකාව දේශනා කරනවා. දැන් මාතෘකාව කිව්ව ගමන් කොහොමද අපිට අවබෝධ වෙන්නේ? අයි මාතෘකාව අටපාඩම් කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නවා කියලා. දන්නවා කියලා මොකද කරන්නේ? කියන්නේ කිව්වොත් මැටි මොහා ගියාගෙන යනවා. සම්මාදිට සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සමාධි. හරි මන් දන්නවා. වචන ටිකක් නම් දැනගත්තා. කොහොමරි පාලි භාෂාවේ වචනේ කටපාඩම් කරගත්තා. සිංහලෙන් කියන්නේ කිව්වොත් යහපත් දැකීම, යහපත් කල්පනාව, යහපත් වචනේ, යහපත් ක්‍රියාව, යහපත් ජීවිතේ, යහපත් ව්‍යායාමේ, යහපත් සතිය, සිහිය, යහපත් සමාධිය කියලා එහෙමත් කියන්නේ. හරි දැකීම, හරි කල්පනාව කොහොම කියලා කියන්නේ. සිංහලෙන් කිව්වා, පාලියෙන් කිව්වා. මොකද කිව්වේ? මාතෘකා පාළිය. මාතෘකා පාළිය කියලා කිව්වේ මොකද්ද? තව විග්‍රහ කරලා ගත්තේ නැහැ. උද්දේශය. නිर्देश පරිනිर्देश කියලා තව දෙකක් තියෙනවා. ওই දෙකක් දැනගන්න ඕනේ. ওই ටික හරියට තෝරගන්න. උද්දේශ, නිर्देश, පරිනිर्देश. උද්දේශය තමයි අපි කිව්වේ. ඒක නිर्देश කරන්න ඕනේ. පරිනිर्देश කරන්න ඕනේ.
ලෝකේ උද්ගලිත සංඥා කියලා කොටසක් ඉන්නවා. සරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා වගේ ඒ වගේ උද්ගලිත මහා ඥානවන්තයි. ඊයයි නම් මාතෘකාව කිව්වත් ඇති. දිත්තේව දිත්තමත්තන් සුතේව සුතමත්තන් කියනකොට ධර්මීරිය අරිහත්ත්වයටපත් වුණා. හේතු වාසනා තිබෙන නිසා. අන උද්ගලිත ප්‍රඥා. වහා ධර්ම අවබෝධ කරන මහා ඥාන ප්‍රඥා සම්පයුක්තයි. විපංච ප්‍රඥා කියන කොටසක් ඉන්නවා. දෙවි මට්ටම. නිදේශ මට්ටම කියන පොඩ්ඩක් විග්‍රහ කරනකොට ඒ හරි දෙන්නේ. ඤෙය කියලා කොටසක් ඉන්නවා. මේ කාර්ය හුවා කියන්නේ ඤෙය කියන කොටසද. ඥානවන්තයි. හැබැයි හොඳට විග්‍රහ කරලා දෙනකොටයි තේරෙන්නේ. උදාහරණ උපමායතුව කියනකොටයි තේරෙන්නේ. අන්න එයයි තමයි මේ කාලේ ඉන්නේ. ඉතින් මේ කාලේ ඉන්නට නිවන් දකින්න වගක් නැත්තේ නෑ. ඔන්නෝම උදාහරණ උපමායතුව විග්‍රහ කරලා දෙනකොට තමයි ධර්මාභෝධයට මඟ පෑදිලත් ඒ ප්‍රඥාව මතුවලා ඉන්නේ. පදකරම කියලා කොටසක් ඉන්නවා. එයාට නම් කරන්න දෙයක් නෑ. අහේතුක දුහේතුක වාය කොටස් වලට වැටෙනයි. මේ අත්පැවි නිවන් අවබෝධ කරගන්න බෑ. කොච්චර උදාහරණ පාවලි කිව්වා. ඊයයි පින්දහම් කරේදී අතරමං වෙන්නේ පින්දහම් කරේන ඉතිරි අත්පැවකදී හරි ඒ අවබෝධය ලබා ගන්න අධිෂ්ඨාන කරගෙන පින්දහම් කරගන්න ඕනේ. දස කුසල් දුරු කරලා දස පුණ්‍ය ක්‍රියා කරමින් දස කුසල් වලමින් කටයුතු කරගන්න ඕනේ. ඒතකොට අපි දැනගන්න ඕනේ අපි කිව්ව සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් කියපු විග්‍රහ කරලා දැනගන්න ඕනේ. අපිට අවශ්‍ය පටිනිද්දේදී. එහෙනම් මොකද්ද මේ කිව්වේ? මහා චත්තාරීසක සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා පටිනිද්දේශ වශයෙන්. සම්මා දිට්ඨිය මොකද්ද? සම්මා දිට්ඨිය දැනගන්න. මිච්ඡා දිට්ඨිය දැනගන්න. සම්මා දිට්ඨිය දෙආකාරයි කියලා දැනගන්න. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමට සුගතියට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මෙන්න මේ ටික දැනගත්තොත් සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය පහළ වෙනවා. මෙන්න අපිට අවශ්‍ය කරන සම්මා දිට්ඨිය. ඉතල මාතෘකා පාළිය කිව්වා සම්මා දිට්ඨිය කිය. මේ සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය පහළ වෙනවා. අන්න එතකොට දර්ශන ඥානෙ පහළ වෙනවා. දසර ඥානෙ පහළ කරගන්න සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය පහළ වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? හරිම වැදගත් දෙයක් වෙනවා. ආර්ය ධර්මයේ තුල ආර්ය සම්මා දිට්ඨිය තුල තවත් මාර්ගාංග තුන පරිවාර කරගෙන මේ සම්මා දිට්ඨිය කොටු වෙලා තියෙනවා. සම්මා දිට්ඨි මාර්ගාංගයේ පරිවාර මාර්ගාංග තුනකින් වට වෙනවා. සම්මා දිට්ඨි කියන මාර්ගාංගය. සම්මා වායාම සම්මා සති කියන මාර්ගාංග තුනකින් වට කරලා තමයි සම්මා දිට්ඨිය අවබෝධ වෙන්නේ. අන්නේක අවබෝධ වුණොත් දර්ශන ඥානෙ පහළ වෙනවා. සෝතාපන්න මාර්ගානුගාමීෙක් වෙන්න හෝ හේතුලාසන ලබන. එක ඵලරාජියෙක් වෙන්න. එක ඉහාට වැඩෙන්න. ඔන්න ඔය ටික තෝරා ගන්න ඕනේ. එහෙනම් මොකද්ද මේ කිව්වේ? සම්මා දිට්ඨිය දැනගන්න. මිච්ඡා දිට්ඨිය දැනගන්න. දැන් මේ විතර කිව්ව මිච්ඡා දිට්ඨිය මොකක්ද? දස වස්තුක මිච්ඡා දිට්ඨිය කියලා වෙන්නනවා. නත්ති දානං, නත්ති යිත්තං, නත්ති හුතං, නත්ති සුකර දුක්ඛදානං කම්මානං පලං විපාකං, නත්ති මාතා, නත්ති පිතා, නත්ති ඉමල් ලෝකෝ, නත්ති පරෝ ලෝකෝ, නත්ති සත්තාව පාතිකා ආදී වශයෙන් විග්‍රහ වෙන කාරණා 10ක් විග්‍රහ වෙනවා. මොනවද පෙන්නන්නේ? විතර විග්‍රහ කරලා පෙන්නනවා නත්ති දාන. මේ දන් දෙනවා කියනවා බොරු වැඩ. ඔය බිනක් නැහැ. මිනිස්සු කණ්ඩ හදාගත්ත උපක්‍රම. මෙන්න මෙහෙම කියන කොටසක් ඉන්නවා. දන් දෙනවා කියලා කවදා පිසිද්ද වෙන්නේ නැහැ. ඕවා ටික මිනිස්සු හදාගත්ත බොරු වැඩ. මෙලොවක් කියලා පරලොවක් කියලා පරලොවේ මෙලොවට ඇවි උපදින අයත් නැහැ. මෙලොව මැරලා කියලා පරලොව ගිහිලා සුගති වලට යන සත්‍යයක් නැහැ. ගහක් ඇදුණා මැරුණා ඉවරයි. ඒ වගේ විදිය උපන්න වලා ඉවරයි. සත්‍යයක් උපන්න වලා ඉවරයි. පින් කරන එකයි පව් කරන එකයි ඔක්කොම වෙන්නේ එකම ආන්තන. කාටවත් අමුත්තක් නැහැ. ඔන්නෝව තමයි මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. නැති ඉත්තා කියනවා. ඔය යුතුයකා මිටු කළා. ඉත්ත සිද්ධ කළා කියනවා. ඕකේ අමුත්තක් නැහැ. වෙන විදේශ ඵලයක් ලබන්න දෙයක් නැහැ. අම්මත් හැලුවා තාත්තත් හැලුවා කියලා ඒ විදේශියෙකුත් නැහැ. මොනවද මේ කියන්නේ?
මේවා තමයි මිත්‍යා දෘෂ්ටි. පින් කියලා දෙයක් නැහැ, පව් කියලා දෙයක් නැහැ, මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. ඉතින් ඔන්න ඔය ආදි වශයෙන් ගන්න අදහස් වලට කියනවා. මැරිලා කියලා උපදින ඕපපාදී සත්තු නැහැ, දෙවියෝ නැහැ, බ්‍රහ්මයෝ නැහැ, භූතයෝ පෙරේතයෝ නැහැ. මෙන්න මෙහෙම අදහස් ගන්නවා. අන්නේ අදහසේ ගන්නවා නම් ඒ අදහස් ගන්නේ තමන්ගේ මති මතාන්තය. යථාර්ථය දැනගත්ත ප්‍රඥාවේ ලෝකේ යථාබෝධය ලබාගත් උත්තරමියෝ විසින් තමන්ගේ ස්වයංබුත් ඥානයෙන් දැකලා දේශනා කරා කියන පිළිගන්නේ. තමන්ට පිළිගන්න හැකියාවකුත් නැහැ. තමන්ට එහෙම ඥානයකුත් නැහැ. මෙන්න මේ වගේ தත්ත්වයේ තියෙන බුද්ධලියෝ තමන්ගේ මතවලට බහිනවා තමන්ගේ වාසිය දක්වා. ලාභ කීර්ති ප්‍රශංසා මුල් කරගෙන හරි එහෙම වාසියට බහින. මෙන්න මේ කොටසෙන් කියනවා නියත මිත්‍යා දෘෂ්ටි කියලා. මෙන්න මේක කියන මිත්‍යා දිට්ඨිය සේ දැනගන්න. ඒකේ සම්මා දිට්ඨියක් තියෙනවා. සම්මා දිට්ඨිය සේ දැනගන්න. සම්මා දිට්ඨිය දෙආකාරයි කියලා දැනගන්න. ආකාර දෙකක් තියෙනවා. මොකක්ද? එකක් ලෞකිකයි. කෙලෙස් සහිතයි. සුගතියට හේතු වෙනවා. සතර ගමන ඒක හේතු වෙන්නේ. අන්නේම සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ නිවන් දකින්න නෙමෙයි. නිවන උපනිශ්‍රේ වෙනවා මිසක්. නිවන් අවබෝධයෙන් සම්මා දිට්ඨිය වෙන්නේ. ඔන්නේ සම්මා දිට්ඨි දෙක වෙනේනම තෝරා ගන්න ඕනේ. නිවන් දකින්න සම්මා දිට්ඨිය මොකද්ද? ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය මේ කරන සම්මා දිට්ඨිය මොකද්ද? ලෞකික සම්මා දිට්ඨිය මොකද්ද? මෙන්න මේක දකින්න ඕනේ. යම් කෙනෙක් අර නැති දානං කියන්නේ අති දානං කියලා දකින්න ඕනේ. දානේ විපාක තියෙනවා. දානේ පුණ්‍ය ක්‍රියාව. ඒ වගේම ඒකේ ලැබෙන පින නැත්තේ නෑ. ඒක දැකපු මහා ඥානික අවබෝධ කරපු බුදුපතේ බුදු මහරහත් ආදී උත්තමයන් වහන්සේලා තමන්ගේ ස්වයං ඥානීය ගෝචර වෙලා දේශනා කරපු දහම් බොරුවක් නෙමෙයි කියලා විශ්වාස කරනවා. විශ්වාස කරලා දානීය ආනිසංසය පිළිගන්නවා. මෙන්න ලෞකික සම්මාදිට්ඨිය. යුතුයකම් ඉටු කරන එක ගුණ යහපත්. ඒවැ ප්‍රතිඵල තියෙනවා. ඒක වැදගත් වෙනවා. ඒක බොරු නෙමෙයි. සත්‍යයි කියලා පිළිගන්නවා. නැත්te උදා මොනවාද? හෝම පූජා කියලා තියෙනවා. නුයි කාකාරී තමන්ට යහපත කරලා දෙන දිව් දේවතාවෝ මුල් කරගෙන නුයි කාකාරී උපහාර පූජා කරනවා. ඒක හොඳ වැඩ. ඒක හොඳ වැඩ කියලා පිළිගන්නවා. සැපදු කර්ම වල සැපදු විපාක තියෙනවා. දුක ගෙල දෙන්න හේතු වෙන්නා වූ පාප කර්මයක් වල දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. සැපතට හේතු වෙන පුණ්‍ය කර්මයක් වල පින්ඵල විඳින්න ලැබෙනවා. ඒක වරුවක් නෙමෙයි. ඒක අපි විශ්වාස කරනවා කියලා. මෙහෙ පිළිගන්න. මෙන්න මේ ආකාරයෙන් ඔය දසවස්තුක විද්‍යා දෘෂ්ටි අනිත් පැත්ත. සම්‍යක් දෘෂ්ටික පැත්තෙන් පිළිගත්තාම කියනවා ලෞකික සම්මා දිට්ඨිය. ලෞතර බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා. ඔය සම්මා දිට්ඨිය ලෝකේ තිබුණා. ඔය සම්මා දිට්ඨිය මුල් කරගෙන හටගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකේ තිබුණා. ඒක ලෞකිකයි. කෙලෙස් සහිතයි. සුගතියට හේතු වෙන්නේ. නිවනට නෙමෙයි. නිවනට හේතු වෙන සම්මා දිට්ඨියක් තියෙනවා. මොකද මේ සම්මා දිට්ඨිය? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං, අයං උච්චති වික්ඛවේ සම්මා දිට්ඨිය කියලා පෙන්නනවා. දුක පිළිබඳ දකින තත්වාකාරී දකින ඥානය. දුකට හේතු වන්නා වූ තෘෂ්ණාව පිළිබඳ තත්වාකාරයෙන් දකින ඥානය. ඒ තෘෂ්ණාව නිරෝධ කිරීම නිසා දුක නිරෝධ වෙනවා කියලා දකින තත්වාකාර ඥානය. ඒ සඳහා පිළිපැදිය යුතු මාර්ගය මෙන්න මේකයි කියලා මාර්ගය හඳුනා ගන්න ඥානය. මෙන්න මේ ඥාන හතර පහළ වෙච්ච කෙනාට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය පහළ වුණා. ඔව් තේරුම්ගත්තා. අන්න ධර්මයට පහළ වෙන්න දැන. එහෙනම් දැන් අපි දැනගන්න ඕනේ මොකක්ද? දැන් ලෝකෝත්තර වූ දුක පිළිබඳව අපි දැන් විග්‍රහ කරා. අම්පපලයක් මුල් කරගෙන විග්‍රහ කරා. තවත් බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. මත්පැන් බොණ්ඩ කිසි පුද්ගලයෙකුට මොදේ පැහිච්ච රා බඳුනක් තියෙනවා ග්‍රීස්ම වෙලාවක. යා හරිය කැමති. පිපාසය යන්නයි, වෙරි වෙන්නයි දෙකට හේතු වෙනවා. මොද පැහිච්ච රා බඳුනක් ඒ වෙලාවක. ඔව් ප්‍රිය කර. ඔව් බොහෝ ප්‍රියමනාපී බොණ්ඩේ. යම් කෙනෙක් කියනවා හිතවල කැමති නම් බොන්න.
හැබැයි ඕකේ වස දාලා තියෙනවා. බිව්වොත් එහෙම මරණය හෝ මරණය සමාන දුකකටපත් වෙන ඒකාන්තයේ සිද්ධ වෙනවා. හැමතිනම් බොන්න. මේව කිව්වොත් ඒක විශ්වාස කරන අර මිනිස්සයා බොනවද කියලා අහනවා. කොච්චර පියමනාපව. පියමනාප නැතුව නෙමෙයි. නෑ සුවඳ අඩුවකුත් නෑ. රසක් තියෙනවා. පියමනාප අඩුවක් නෑ විරියෙනවා. ඔක්කොම හරි. පිපාසී සාන්ති දෙනවා. බොන්න. ඇයි බොන්නේ නැත්තේ? ඉවරයි මේ වහා තියෙනවා දැන්. මට දියබඩේ පපු ගැව්තු දිය වෙලා මරණයටපත් වෙයි. ඒකින්දයි බොන්න බෑ. ඔය කීටි උනාට වැඩක් නැහැ. ඕකේ අවසාන මේ ප්‍රතිඵලෙ අන්නේ ඉන්නේ මරණය සමාන දුක නා. මන්න ඕක බොන්නේ නැහැ කියේ. මෙන්න මේ වගේ තමයි දුක බයක් තියෙන්නේ. මේක බය වෙනවා ඒ බොන්න. මෙන්න මේ වගේ පංචකාම ආස්වාදයේ හැටියට මත්පැන් වලට උපමා කළා. මත්පැන් බඳුන්වා. ඒක බොන්න ගියොත් වෙන්නේ අර විනාශය වගේ දැක්කහම. ඒ පංචකාම ආස්වාදෙහි ඇදී ගැලී වාසය කිරීමෙන් ඈත් වෙනවා. ඒක පාර සාමුටි දුරු වෙනව නෙමෙයි. සාමුටි දුරුනට අරිහත් වෙනවා. එක එක මට්ටමේ යන්නේ ඉතින්. මේක නම් බයාදකයි තමයි. ඒක බොරුවක් නෙමෙයි සාතික ඇත්ත කියලා දැනගත්තා නම් සත්‍යඥානෙ පහළ වෙනවා. සත්‍යඥානෙ පහළ වෙච්ච කෙනා සෝවාන් මාර්ග අනුගාමිකයෙකු ඵලලාභී. සතර පායෙන් නිදහස්. මොකක් නිසා? ඒ විශ්වාසයේ කවදාවත් කඩ වෙන්නේ. ඒ නිසා ඔහු කවදාවත් ඉබඳු දෙයක් කරන්න බය වෙනවා. ඒ දේ මතු වෙනකොට වැරදි පැත්ත සම්පූර්ණ අත්හරිනවා. ඔබකින් දුස්චර්යයක් කෙරෙන්නේ නැත්නම් ඊටපත් වෙනවා. සතර පාය අදින පාපයක් ඔහුගේ සිද්ධ වෙන්නේ නැහැ. හිත කෙලෙසින් නැතුව යනවා. මෙන්න මේ නිසා හතර පාය නිදහස් වෙනවා. සතරේ තිබුණා වූ යම්කිසි පාප කර්මයක් තිබුණා ඒක මතු වෙලා ආවිල්ලා නැවත කෙලෙසන විදිහට මනසක් ඇති වෙන්නේ නැහැ. සංසාරේ කරලා තිබුණත් ඒව ඇදිලා ඇදිලා කෙලසන්න බැරි නිසා සතර පාගත වෙන්නේ ඒවත් අහුසි වෙලා. මෙන්න මේ විදිහට සතර පායෙන් නිදහස් වෙන්නේ. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? දුක පිළිසිඳ දැනගන්නේ ඔන්න ඔය විදිහට. දුක සමුදේට මොකද වෙන්නේ එතකොට? එකක් දැනගත්තාම අනිත් ටිකත් ඒකලම නැතිලා යනවා. දුකට හේතුක තෘෂ්ණාව මොකද වුනේ? භයාකාර අන්තමින් දකින්නකොට ඒ තෘෂ්ණාව දෙවෙන්නේ ඊට බැස්සා. ප්‍රඥාව පළවෙනි වුණා. චේතනාව දෙවෙනි වුණා. තෘෂ්ණාකාරක චේතනාව දෙවෙනි වෙලා ප්‍රඥාව අග්‍රස්ථානයේ පිහිටියා. ප්‍රඥාවෙන් ගන්න තීරණය මොකද්ද? භයානකයි. ඇසුරට කියොත් විනාශය. ඔන්න අදහසින් ඉඳ පටන් ගන්නවා. ඊළඟ ජය ගන්නවා. නෑ භයානක නෑ මොනවා කමන්නේ මම උගුර බහිනවා බහිනවා කියන බහින්නේ. අන්න දෙවෙනි වෙච්ච හැටි. දෙවෙනි වුණ තැනකින් අපාගත වෙන්න හේතු නැතුව යනවා. මෙන්න මේ විදිහට සතර අපාය නිදහස් වෙන්නේ සෝවාන් කුලේ. ඒක දැනගන්න ඕනේ දුක පිළිසිඳ දැනගන්න ආකාරය ඔය විදිහට. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දෙකයි දෙක. දුක නිරෝධේ ඥාන. දැන් දන්නවා මේ දුක්ඛේ කියලා කියන්නේ මොකක්ද? අර භයානක සත්‍යයෙන් මිදෙන්නේ. තියෙන එකම දේ මොකද්ද? මේ භයානක සත්‍යෙට ඇද දමන්නා වූ ආස්වාදයන්ගෙන් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙන එකයි. ඒක දකින්න. අත්තරින් වැඩි මිදියන්නේ එකයි. අන්න දුක්ඛ නිරෝධය. දකින්න නුවණ දකින්න දුක්ඛ නිරෝධේ ඥාන. ඔය ටික දැනුණා නම් ප්‍රතිපදාව මොකද්ද? හිතෙන් කය වචනේ ඒ බඳු ඇසුර අත්තර යන එකයි. එතකොට මාර්ගයේ එකයි. දුක්ඛ නිරෝධ ගන්න ප්‍රතිපදා ඥාන. මෙන්න මේ ඥාන හතර පහළම කියනවා සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය පහළම ලෝකෝත්තර සම්මා දිට්ඨිය. මෙන්න මේ කාරණා ටික පහළම දැන් එයා දැකලා තියෙනවා. එයාට වැටහුණා සම්මා දිට්ඨිය පිළිබඳ ආර්ය සම්මා දිට්ඨිය පහළ වෙලා. දැන් මේ කියන වෙලාවේ මේ බල තේරුණා නම් මේ පින්නත් විදිහට මේ මොහොතේ ඇති ආර්ය සම්මා දිට්ඨිය පහළ කරගන්න. ඔය ගැන කිසිම සැකයක් නැහැ. උත්පත් වෙන දෙයක්වත් නැහැ. තමන්ගේ ඥානෙට ගෝචරයි. විද්‍යානුකූලයි, ධර්මානුකූලයි, සමාධියම සුද්ධයි. ඔබ තමයි කිව්වේ විරජං විත බලං ධම්මචක්කු මුදපාති කිය. රජක් නැති මල නැති ධම්මචක්කු ධම්මස පහළ වුණා. අනිත් දෙයටපත් වෙනවා ඔය ටික තේරුණා. එන්න සෝතාපන්න වෙන්නේ මේ වන් ටික ඇති. අද මේ ආව ටිකත් ඇති ඔය ටිකට පහළ වෙන්න ඔය ටික වැටුණා. මෙන්න මේ ආකාරයෙන් සත්‍ය දැනගත්තා. මෙන්න මේ සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය පහළනා මෙන්න. ඊළඟ මොකද වෙන්නේ? තීරුවන පහළ වෙනවා. දැන් තමයි නියම දී කල්පනා වෙන්නේ. මෙච්චර කාලෙ මුලාසහගතව. මහා භයානක ප්‍රතිඵල ගෙල දෙන්නේ.
විසම කාමයන් පිළිබඳව ඒ පැත්තේ ඇදලා ගියානේ. ඊළඟ දැන් දන්නවා ඒකේ භයානකත්වය මෙන්න මෙහෙමයි එන්නේ. නිකම්ම භයානක තත්ත්වෙට වැටෙන්නේ නැහැ. නිකම්ම අපාගත වෙන්නේ නැහැ. දුක්ඛිත තත්ත්වෙට වත් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේකයි මාර්ගය, මේකයි හේතුව ඵලය කියලා දකින්න. ඒ හේතු අත්තරපුවාම කොහොමද මං ඉතින් වැටෙන්නේ කියලා දකින්න. ඒක මම නිදාස්නේ කියලා දැනගන්නවා. තමගේ හිතේ මිදුණා. මෙන්න මේ සතිය පහළ වෙනවා. සී කල්පනා කරනකොට නුවරට සී ඇවිලා සීයේ දකින්න පටන් තමන් කරන කියන හිතන හැම දෙයක් ගැන. හිතන මොහොතේ කියන කරන මොහොතේ ඒක වැටහෙන්න පටන් ගන්නවා. මෙන්න මේක කියන සම්මා සතිය. සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා සතිය. වැටෙන්න මොකද වෙන්නේ? තමන්ගේ හිත නිදහස් වෙනවා, තමන් හොඳට වැටහෙනවා. ඉතලන් ඉත 1000කින් විදිහට යනවා. අන්නේ නිදහස දකින්නකොට තව තවත් උත්සාහයෙන් වීර්යයෙන් මේ පිළිබඳ ආවර්ජනා කරන්න ඕනේ. යලි යලි දිහි කරන්න ඕනේ. මේ ධර්ම නැවත ඇසුරු කරන්න ඕනේ. අත්තර පරිවර්තන සාන්තියෙන් හිත තියන්න ඕනේ. නිදහස් සමාධියෙන් හිත තියන්න ඕනේ කියලා හිත ඉන්න පටන් ගන්නවා. මෙන්න මේ එනකොට මොකද වෙන්නේ? අන්න ඒකට සම්මා සතියයි සම්මා සමාධියත් ඒකලයි. සම්මා දිට්ඨි, සම්මා සති, සම්මා වායාම. වායාමයෙන් තියෙනවා. වායාමයේ ආපුහම සමාධියට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. අමුතුවෙන් කරන්න දෙයක් නැත්නම් මොකද? සමාධිය කියන එක හරියට පෙන්නලා තියෙනවා. කඳ වාගේ කියන. ගහක් හිටවාගත්ත ගොවියාට කඳ අවශ්‍ය නම්, මල්පල අවශ්‍ය නම් මොකද කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාට. ස්වාමීන් සාතු කරන්න ඕනේ. කඳ ලැබේවා මෝරාවා කිව්වට මෝරනවද ලැබෙනවද කියලා අහනවා. එහෙම ලැබෙන්නේ. මල්පල හදලා නිවාගට ලැබෙනවද කියලා අහනවා. නෑ, ඒවා ඕන නම් මොකද කරන්න ඕනේ? ගහට අවශ්‍ය සාතුව හරියට කරන්න. ගහ වැඩිනවමයි. ඒක ධර්මතාවය. කඳ ලැබෙන්නේ කඳ ලැබෙන්නේ. මල්පල හදගන්නට මල්පල හදගන්න. සාතුව හරියට කරන්න ඕනේ ඉතරයි. අන්නේ සාතුව තමයි සතර සතිපට්ඨානෙ ඒවත් ඔන්නේ සතිය හතර ආකාරයෙන් පිටවා ගැනීම. කාය වේදනා චිත්ත ධම්ම කියන හතරේ පිටවනවා කියෝ ඕකයි. එකක් පිටවනකොට ඔය ඔක්කොම පිටලා ඉවරයි. සතර සතිපට්ඨානෙ තමයි වැඩි වැඩි දී කරනකොට. මෙන්න මේ ටික කරනකොට සමාධිය නම් කඳ වැටෙනවා කියන අකම්පිය භාවයටපත් වෙනවා. අර ඉතලා මෙන්න කරගන්න බැරුව තිබිච්ච මානසිකත්වය හොඳට මෙල්ල වෙනවා. අකම්පිය භාවයටපත් වෙනවා. ඉතලා දින කම්පා නැති වෙලා යනවා. ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරමාන පරිගැනීම් ඔක්කොම අඩු වෙලා යනවා. ක්‍රමක්‍රම අඩු වෙලා ගිහිල්ලා නැත්තරවත් නැති වෙලා යනවා. Tamanටම තේරෙනවා වෙනද. ගොඩාක් ඉගෙනගෙන නෙමෙයි යථාබෝධයෙන් නිවන් දකින්නේ කොහොමද? මෙන්න මේ සම්මා දිට්ඨිය පිළිබඳව ඔය ටික දැනගත්තාම මෙන්න සම්මා දිට්ඨිය අමුතුවෙන් දැන් කියා දෙන්න දෙයක් නැහැ. නිවන් දකින්න සම්මා දිට්ඨිය මොකක්ද කියලා හෙවොත් ඔන්න ඔච්චරයි. අනික ඔය අනිසාරිය දැනගන්න. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආදී ඔච්චරයි වඩන්න තියෙන්නේ. වායාම සති සමාධි කියන මාර්ගාංග තුන අර ඉස්සෙල්ලා කිව්ව මාර්ගාංග පහ වට කරලා තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණ වෙන්නේ ඔය විදිහටයි. එහෙනම් සම්මා සංකප්ප කියන්නේ මොකක්ද? අපි කල්පනා කළ යුතු ආකාරය. මිච්ඡා සංකප්පේ දැනගන්න. සම්මා සංකප්පේ දැනගන්න. සම්මා සංකප්ප දෙයාකාරයි කියලා දැනගන්න. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමන සුගතියට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. සම්මා සංකප්ප පිළිබඳ මෙන්න මේ ටික දැනගන්න ඕනේ. මෙන්න මේ ටික දැනගත්තාමයි ආර්ය සම්මා සංකප්පය මොකද්ද කියලා තමන්ගේ ඥානෙට ගෝචර වෙන්නේ. දැන් තවත් දුරදී කියන්නයි වෙන්නේ. සම්මා දිට්ඨිය දර්ශන ඥානෙ පහළ වෙනවා. සෝතාපන්න ඵලය හෝ මාර්ග අනුගාමිකත්වය ලැබෙනවා. ඉන් එහාට සම්බුද්ධාගාමී අනාගාමී ආදීන්පත් වෙන්න නම් සම්මා සංකප්පේ ප්‍රඥා ශාසනය වැඩෙන්න ඕනේ. භාවනාව වැඩෙනවා ඒක. එහෙනම් මොනවද මේ කිව්වේ? සම්මා සංකප්ප දැනගනි, මිච්ඡා සංකප්ප දැනගනි. කාම සංකල්පන, ව්‍යාපාද සංකල්පන, විහිංසා සංකල්පන, විහිංසාවේ හිංසා සහිත. හිංසාවාදී කල්පන. මෙන්න මේ ටිකට කියන මිච්ඡා සංකප්ප. කොයි පැත්තේ බැලුවා මිච්ඡා සංකප්පේ කාම සංකල්පන. ව්‍යාපාද සංකල්පන. හිංගි හිංසා කරන, අන්ත පීඩා කරන, ගන්න පිළින අදහස කියන කල්පන. ඔන්න කියන කල්පනා දුන්න මිච්ඡා සංකල්ප. මේක අපි කියන්නේ හොඳට තේරෙනවා. අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නික්කම්ම සංකල්පනා කියන. මෙන්න මේ ටිකට කියනවා සම්මා සංකප්ප. දැන් සම්මා සංකප්පේ දෙආකාරයි. මොකද මේ දෙආකාරය?
අපි අවිහිංසාවාදී වෙනවා. අව්‍යාපාද වෙනවා. නිකම් සංකල්පනාවක් ඇති වෙනවා. මොකක් නිසාද ඇහුවොත් සමහර කෙනෙක් මේ බාහිර හේතු නිසා විදිය කරගන්න. මම නම් සතර පාය යනකොට බයි මේ විදිය කරන්න කියලා කෙනෙක් කියන්න පුළුවන්. සමහර කෙනෙක් කියනවා අපේ පරම්පරාව මේවා දෙන්නේ වැරදි වැඩ. ඒ අපේ පරම්පරාවේ නම් වල හිතයි මම මෙහෙම ගෙනියන්නේ. තව කෙනෙක් කොහොම මතයක් තියෙන්න පුළුවන්. එන අපි ආචාර්යවරුන් අපිට උගන්ලා තියෙන විදිහට අපි ගෙනියන්නේ. ආචාර්යවාදී මුල් කරගෙන ගෙනියන්න පුළුවන්. ඒව ඔක්කොම ලෞකිකයි. නිවන හේතු වෙන්නේ නැහැ. නිවන හේතු වෙන ක්‍රමයක් තියෙනවා. ඒක සම්මාදිටිය වැටෙනකොටම ලැබෙන එක. මොකද මම මොනවට වෛර කරන්නේ? මේ ලෝකේ මොන හරයක්ද තියෙන්නේ? මේ ක්‍රියයි මනාපයගේ රවට්ටන ලෝකේ. මේ ආකාරයෙන් රවට්ටලා මුලාවටපත් කරන විදපොක් අභාග තියෙන දුකට ඇදලාමන හේතුවක් අස්සේ දිගෙවිලා තියෙන ආස්වාදයන්ගේ දිහාපී ඇදලා ගෙන්න වෙනස් වෙන යන එහෙම එකක් මේ ලෝකේ තියෙන්නේ. මේ ලෝකේ කියන කාම වස්තු කියන්නේ ඒවනේ. ඕවට මිදු ඇලෙන්නේ ගැටෙන්නේ හැප්පෙන්නේ ඔක්කොම කරන්නේ. නෑ කියලා වෛර කරන්නේ. මට ව්‍යාපාදයෙන් අනු දවන්න කවන්න ඕන එකක් නෑ. එච්චර වටින දෙයක් කොහෙද තියෙන්නේ ලෝකේ. ලෝකේ වටිනාකම බහැපු කෙනාට යථාභූතී දෙකල වටිනාකම බැස්සොත් ඔන්න ඔය විදිහට වෛර කරන අදහස් නැති වෙලා යනවා. ඔහුට අව්‍යාපාද සංකල්පනා ඉන්න පටන් ගන්නවා. අනේ මේ ලෝක සත්‍යය මම මේ දැක්කා වාගේ. මේ ධම්ම අවබෝධය ලැබුවා නම් ඒ සතුත් වෛර කරන්නේ නැහැ. ඉංගිහිංසා කරන්නේ නැහැ. අවිහිංසා සංකල්පනායි. ඊයත් මේ කාම ලෝකයන්ගේ දික්මිලා වෙන් වෙලා යන්නේ. මේක කියන දුක දැකලා මේ භයානකත්වය දැකලා එන කොච්චර හොඳද එහෙම යන විමුක්තිය ලැබනවා නිවන ලැබනවානේ. ඔන්න ඔය අදහසයි. මේ අදහසාව කියනවා ලෝකෝත්තර වූ සම්මා සංකප්පය. මෙන්න ලෝකෝත්තර සම්මා සංකප්පය වෙන් කරගන්න හැටි. දැන් මේක ගත්තහම කියනවා සම්මා සංකප්පය පිළිබඳ සම්මා දිට්ඨිය පහළ වුණා. ඔන්න තව සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය ඉස්සෙල්ලා පහළ වුණා. දැන් පහළ වෙන සම්මා සංකප්ප පිළිබඳ සම්මා දිට්ඨිය. ඒකෙන් ඕක දැක්කහම මොකද වෙන්නේ? සීනුවන වැඩෙනවා. යාවදේව ඥානමත්තාය පටිසරිමත්තාය. මෙසේ වඩන ඥානෙ මුදුන්පත් වෙනවා සතිය මුදුන්පත් වෙනවා. අන්න එක පැත්තේ සති සම්බොජ්ජංගේ වැඩෙනවා. අනිත් පැත්තේ සම්මා සති මාර්ගාංගේ වැඩෙනවා. මෙන්න මේ මාර්ගාංගේ වැඩෙනකොට මොකද වෙන්නේ? සම්මා සතිය වෙන්නාම මෙන්න මේ සම්මා සතියෙන් දකින්න පටන් ගන්නවා. සම්මා සංකප්ප පිළිබඳ සම්මා සතිය. උසාහයේ වීර්ය වැඩි වෙනවා. තව තවත් මේක නිහි කරන්න ඕනේ. ඊ කරපු ධර්මයට සාන්තයි ප්‍රණීතයි. ධර්මාභෝධය ලැබෙනවා. නිවන් මාර්ග වැඩිනවා. තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. සම්දිත්තිකයි. ඒ ගුණ ඔක්කොම තවින්න පටන් ගන්නවා. දෙකේ මාර්ගය වන්නකොට අන්න ඉතින් මොකද වෙන්නේ? සම්මා වායාමයක් වෙන්න සම්මා සතියයි ඔය ටික වෙන්නකොට සම්මා සමාධියට අවශ්‍ය කරන මුල් මාර්ගාංග 7 වැඩිලා එනවා. පරිවාර මාර්ගාංග 3කින් සම්මා සංකප්පේ යුක්තයි. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන්නේ. මාර්ගාංග තුන පරිවාර කරගත්ත ආර්ය සම්මා සංකප්පේ පහළ වෙනවා. දැන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. අනික තමයි සම්මා වාචා. ඒකත් අර විදිහමයි දකින්නේ. මිච්ඡා වාචා සීදලගන්න. සම්මා වාචා සීදලගන්න. සම්මා වාචා දියාකාරයි. ඒක ලෞකිකයි කෙලෙසයිතයි සුගතියට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මෙන්න මේ කියන කාරණා ටික පිළිබඳව සම්මා වාචා මාර්ගාංගේ දකින්න ඕන. දැන් සම්මා වාචා මාර්ගාංගේ කොහොමද කියන දකින්නේ? මිච්ඡා වාචා වෙන කරලා දන්නනවා. මුසාවාදා විසුනා වාචා පරුසා වාචා සම්පප්පලාප අයං උච්චති මිච්ඡා වාචා. මිච්ඡා වාචා කියලා කියන්නේ වැරදි වචනේ. එහෙනම් මිත්‍යා වචනේ මොකද? බොරු කේලම් පරු වචන මොලා. මේවා තමයි ලෝකයා මුලා කරන්නේ. බොරුවෙන් කේලමින් බොරුවෙන් මුලා කරනවා. කේලමින් පිටවනවා. පරු වචන සැඩබාරපත් කරනවා. ප්‍රලාපයෙන් අතරමං කරනවා. මෙන්න මේක තමයි ලෝකයා කරන්නේ. ඒතර මේ නිසා මොකද කරන්නේ? මේ ධර්ම අවබෝධයේ මූල ධර්මයේ දැකගෙන එකක් දැකලා තියනවා දැන් සම්මා දිට්ඨිය. මොකක්ද දැක්කේ? මේ ලෝකේ මොන සාරත්වයක්ද? මේක මා මර උගුලක්. ආස්වාදගෙන උගුල් අටවලා තියෙන එක. එහෙම උගුල් වලට අහු වෙන්නේ උලාරේ මේ හැමතැනම තියෙන්නේ. ඒවට හේතුව ගිනිගෙන තමයි මේ හැමතැනම ආස්වාද වශයෙන් ඇදී එන්නේ. මෙහෙම දකින්න පටන් ගන්නවා. එහෙනම් මම බොරු කියන්නේ මොනවා කරන්නද?
බොරුවෙන් කෙනෙක් මුලා කරනවා නම්, කේරවෙන් කෙනෙක් බිඳවනවා නම්, සැඩපාඩපත් කරනවා නම්, ප්‍රලාපයෙන් මුලා මොහේ අධික කරනවා නම් සිද්ධ වෙන්නේ මොකද්ද? මෙන්න මේවා වටනවා කියලා පෙන්නන්න ගිහිල්ලායි ඔක්කොම වෙන්නේ. වටනා දේවල් අරගන්න බදා ගන්න ගිහින්. මෙන්න මෙහෙම දකින්න. එහෙම දකින්නකොට මොකද වෙන්නේ? යථාර්ථය දැක්ක කෙනා. එහෙම දැක්කහම මෙබඳු මුලා සහගත ලෝකෙක, අසාර ලෝකෙක මොනවද මේවා කරනවද? බොරුවෙන් අනු රවට්ටන්නේ මොකටද? ඇයි කේලම් කියලා අනු බිඳවන්නේ? පරදවදින සැඩපාඩපත් කරන්නේ මොකටද? ඇයි ලෝකයා ප්‍රලාපයටපත් කරලා ප්‍රලාපයන්ගෙන් අතරමං කරන්නේ? සතර අතරමං වෙනවා. මුලා ආස්වාදයෙන් කවදාවත් ඇලෙනවා ගැලෙනවා. මෙන්න මෙහෙම දකින්න පටන් ගන්නවා. මෙන්න මේ දහම තුලින් දැක්කොත් එහෙම යාට කියනවා ආර්ය සම්මා වාචාවේ විහිදියා. බුදුදහම නැති කාලෙක අනික් අය මොකද කරන්නේ? අපි ආගම ධර්මයේ හැටියට බුරු කියන්න හොඳ නැහැ. කේලම් කියන්න හොඳ නැහැ. ඒව පව්. පෞද්ගලික ප්‍රලාප කියන්න හොඳ නැහැ. මගේ හිත පව් වැඩ කරන්නේ. කෙනෙක් එහෙම නිකන්. ඒකත් හොඳයි. හැබැයි ලෝකෝත්තර නෙමෙයි. ලෞකිකව සම්මා වාචාවට වැටෙනවා. බොරුවෙන් වේගුණා, කේලමෙන් පෞද්ගලික ප්‍රලාපේ වේගුණා. ඒ ප්‍රඥාවෙන් කිරීම එකක්. අර බාහිර සම්මතයන් නිසා වෙන්වීම තව එකක්. ඒක අපේ පරපුර කවදා බොරු කියන අය නෙමෙයි. අපේ පරපුර එහෙම අය. වංශකාර පරපුරක හැටි දී කරලා එහෙම තමගේ වංශය දී කරලා ඉන්නේ. අපේ ආචාර්යවරු අපිට උගන්ලා තියෙන්නේ මෙහෙමයි. අපි ආචාර්යවරුත් වෙන්නේ එහෙම ඉන්නවා. අපේ දෙමාපිය අපිට කියා දියා තියෙන්නේ මෙහෙමයි. දෙමාපියවරුත් වෙන්නේ ඉන්නවා. මට තේරෙන්නේ මේවා නරක වැඩ කියලා. තමන්ගේම නුවණට තේරුම් අරගෙන එහෙම ඉන්නේ. හැබැයි ආර්ය ප්‍රඥාවෙන් නෙවෙයි නම. ඒවා ලෞකික සම්මා වාචා. සුගතියට හේතු වෙනවා. සසර ගමනට හේතු වෙනවා. මිසක් නිවනට හේතු වෙන්නේ නැහැ. නිවනට හේතු වෙන්නේ නම් අසාර ලෝකයක් තුළ මොනවල් ගන්නද කියලා දැනගෙන අර මුලින් කිව්ව ආකාරයේ සම්මා වාචා තෝරාගත්තොත් අන්නේ දෙවි ආර්ය සම්මා වාචා පහළ වුණාම ආර්ය ත්‍යාග මාර්ගය වෙනවා. සම්මාදිට්ඨිය පහළ කරපුවා ඔක්කොම ওই විදිහට වෙනවා. අනික සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත සේදනගනි. මිච්ඡා කම්මන්ත සේදනගනි. සම්මා කම්මන්ත දෙයාකාරයි කියලා දැනගනි එකක් කෙලෙස් සහිතයි සසරට හේතු වෙන සුගතියට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මේකත් කොහොමද දැනගන්නේ? ඒක කොහොමද දැනගන්නේ? පාණාතිපාත අදින්නාදාන කාමීසු මිච්ඡාචාරා කියන මේ තුන මිච්ඡා කම්මන්ත. පාණාතිපාතයි වෙග්වීම, අදත්තාදානයේ වෙග්වීම, සා මිච්ඡාචාරයේ වෙග්වීම සම්මා කම්මන්ත. වෙන්නේ දෙයාකාරයි. එකක් තමයි මුඩි කිව්වා වගේ පරම්පරාවෙන් ගෙන ආපු හැටියට, ගුරුවරයා කිව්ව හැටියට, තමන්ගේ චරිතයට ගැලපෙන හැටියට ඒවා හොඳ නෑ කියලා නිගමනය කරලා ඒවා නොකර ඉන්නේ. ඒක ලෞකිකයි කෙලෙස් සහිතයි. සුගතියෙන් නම් හේතු වෙනවා. යන් නිවන්ට හේතු වෙන්නේ කොහොමද? අසාර ලෝකයක මරවුරුනි වැඩ හිලා තියෙන වැඩ කළා තියෙන ලෝකෙක. ලෝකයා මුලාවටපත් කරන මෙහෙම ලෝකෙක මම මොනවා ලබා ගන්න ප්‍රාණඝාත කරන්නේ? සත්ත්ව හිංසා කරන්නේ. මොනවා ලබන්න හොරමර වංචා කරන්නේ? සුරාසු දුරාචාර පස්සේ කියන මොන වේහපතක් කරගන්නේ? ඒවා දුච්චයිත ක්‍රියාවල්. වැඩක් ඇති ඒවා නෙමෙයි. විනාශයට හේතු වෙනවා. මට වැඩක් නෑ ඒක. මෙන්න මේ අදහසින් අත්හැරලා දැම්මොත් කියනවා ආර්ය සම්මා කම්මන්තේ පහළ වුණා. ජීවිතේ ඉතින් එක දෙයක් නෙමෙයි. මිත්‍යා ආදී අපේ ජීවිතේ පවත්වා ගැනීමට කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කරනවා. ඒ හේතු වෙන අපේ ජීවිතේ පවත්වන්න වැඩ කරන්නේ. ඒ ඔක්කොම මිත්‍යා ආදී කෙටි කරලා කියනවා. කාය සුචරිත, වාග් සුචරිත, මනෝ සුචරිත කරනවා. කාය දුස්චරිත මොනවද? දස අකුසල් කෙටි කරනවා. පානගත අදත්තාදාන කාමිච්ඡාදාන කයෙන් කියන දුස්චරිත. බොරු කේලම් පරසවදන ප්‍රලාප වදනේ කියන දුස්චරිත. අවිද්‍යා ව්‍යාපාද මිච්ඡාදිටිය දැඩි ලෝභය ව්‍යාපාදේ මිච්ඡා දෘෂ්ටිය. ඉතින් බව. මනසේ කරන දුස්චරිත. මෙන්න මේ දස අකුසල් තමයි දුස්චරිත කියන්නේ. මෙන්න මේ ටික අයින් වෙලා ගියා. අපි අර කිව්ව විදිහට අයින් කරනවා පරම්පරාවෙන් ගිනාවට පුතක ධර්මයක් ඉන්න නිසා අපේ ධර්මයේ අපි අදහන ආගම මෙහෙමයි කියලා. එහෙම නැත්නම් අපේ පරපුරට ගැලපෙන්නේ නැහැ වගේ කියලා. ඒ වගේ අත්හැරපු අය ඉන්නවා. ඒවා ලෞකිකයි. ඒ සම්මා කම්මන්ත. කෙලෙස් සහිත දුගතියට හේතු වෙනවා. මේ જાති ඒවා කරලා හිතෙන් කයෙන් වචනේ දුස්චරිත කරලා මම මොන යහපතක් මේ ලෝකේ ලබා ගන්නද මොනව අත්පත් කරගන්නද කියලා ධර්මාභෝධි තියෙන කියන දැනගන්න ක්‍රමයක් තියෙනවා. යා ඊය දාතින් ඒවත් ඇරලා දාන්න. අන්නේ කියනවා ලෝකෝත්තර සම්මා කම්මන්තේ. ආර්ය සම්මා කම්මන්තේ.
නෙන ආරි සම්මා ආජීවය. ඒක අපේ කුමාර කරගුවාම ඉතින් කයි වටේ සිද්ධ වෙන දුච්චත් අයික භාවය ජීවිතේ පවතිනවා නම් ඇයි මම ජීවත් වෙන්නේ? මේ ජීවිතේ පවත්වන්නේ මොකද? මෙන්න මේ මම අවබෝධ කරගත්තේ යම් දහමක් ඇද්ද? හැකිතරම් මේක තමන් තව තවත් දුරට ප්‍රගුණ කරගන්න. අනිත් අය ලෝකෙට ඒක ගියා දෙන්නයි. මගේ පරමාර්ථය උන්නෝකයි. මෙන්න මෙතෙන්ටපත් වෙලා ඉඳන් කටයුතු කරන යම් කෙනෙක් ඉන්නවා ඒකාන්තයේ ඔහුගේ ආජීවයේ සම්මා ආජීවයක් වේ. ඕක කරන කියන හිතන හැම එකක් ගානෙම සම්මා සතිය වට කරනවා. ඔහුගේ උත්සාහය විදිහේ වට හිටිනවා. ඔන්නේ සම්මා ආජීවය පිළිබඳ සම්මා දිට්ඨිය උඩ පහළ වෙනවා. ඒතරෝට එකක් පහළ වෙනකොටම සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය. සම්මා සංකප්ප පිළිබඳ සම්මා දිට්ඨිය. සම්මා වාචා පිළිබඳ සම්මා දිට්ඨිය. සම්මා කම්මන්ත පිළිබඳ සම්මා දිට්ඨිය. සම්මා ආජීව පිළිබඳ සම්මා දිට්ඨිය කියන මෙන්න මේ පංච සම්මා දිට්ඨිය පහළ වෙනවා ආර්යයන්. ආර්යයන් සම්මා දිට්ඨිය පහළ වුණාට පස්සේ ආයෙත් අහන්න ඕනේ මම සම්මා දිට්ඨිය වෙන්නේ කොහොමද කියලා කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. දැන් මේ බලන එක තේරුණා නම් ආයෙ සම්මා දිට්ඨිය වෙන්නේ කොහොමද කියලා කාගෙන්වත් අහන්න ඉතුරු වෙලා නැහැ. යලි යලි සිහි කරන්න සීකනොට සම්මා දිට්ඨිය වෙන්නේ සම්මා සංකප්ප වෙන්නේ සම්මා වාචා සම්මා ආජීව වෙන්නේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද්ද කියන්නේ? ආයි තව කෙනකින් අහන්න මොකද ඉතුරු වෙලා නැහැ. චතුරාර්ය සත්‍ය මොකද කියලා අහන්න ඉතුරු වෙලා නැහැ. දර්ශන ඥානෙ පාරදාන අදම හිතා ගන්න සෝවාන් මාර්ග අනුගාමිකත් දෙක බලලා විද්‍ය ලැබිලා තියෙනවා. ඒක සතර පහෙන් නිදහස්. එහෙනම් මෙතෙක් අපි මේ කරපු සියලු ධර්ම දේශනා කැටි කරලා ගත්තා. කැටි කරපු දේශනාව තමයි අද ඔය මේ පින්වත් පිරිසට සිද්ධ කළේ. අද දවසේදී මේ ලබාගත් නිමුරාදීනවත් ශක්තිය අප්‍රමාණයි. නිවන් දක්ලා කවදා හරි සතර ගමන කෙලවර කරන තාක් තමන් මහා උපනිශ්‍රේ සම්පත් දෙනවා මින්ම ඒ නිවන් සාන්ති ආශිර්වාදයේ අපට වෙන්න සම්්‍යක් සියලු දේව දේවතාවුන් වහන්සේලා ඒ ධර්ම ශ්‍රවණය කරලා අනුමෝදන් වෙත්වා. ඒ වාගේ වියාගේ සියලු ආශිර්වාද සම්්‍යද්දෘතිය මාර්ගය අනුගමනය කරන මේ සෑම සියලු පින්වත් පිරිස අපට හැම දිනකටම ආශිර්වාදයක් වේවා. යම් කිසි විද්‍යාදෘතිය බලවේගයන්ගෙන් ඇතිවෙනා බාධා කරදර සාමුදි දුරු වෙන්න හේතු වේවා. යම් විද්‍යාදෘතිය යම් කිසි කොටස් ඇද්ද කාය සුචරිත වාග් සුචරිත මනෝ සුචරිත වලන්නේ ඒ අනුව නිශ්‍රේ වේවා. ඒ වගේම යහපත් මාර්ගයේ වලන හේතු වාසනා වේවා කියලා ඉස්සල්ලා ලැබුණා සාධකාරයයි.